අද දවසේ අපි විස්තරාත්මකව සාකච්ඡා කරන්න. බොහොම ලස්සන දේශනාවක්. පින්තුනි, ඒ තමයි ආලවක සූත්‍රය. ආලවක ගැන දීර්ඝ විස්තර අට කතාවල සඳහන් වෙලා තියෙනවා. හැබැයි අපි අහලා තියෙන්නේ මේ ආලවක යක්ෂයෙක් බුදුරජාණන් වහන්සේ මේ යක්ෂයාට මේ විදිහට ධර්මයේ දේශනා කරා. මේ යක්ෂයා සෝවාන් ඵලයට පත් වුණා. අපි නිතර කතා කරන්නේ ආලවක කියන්නේ යකෙක්, අමනුෂ්‍යෙක්. ආලවක කියන කෙනා එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී ඒ ආශ්‍රිතව තිබ්බ අලව් කියන නගරයක බොහෝම දරුණු පිරිසක් හිටිය. මේ අය පංච දුෂ්චරිතය දෙන පිරිසක්. ඒ නිසා මේ ආලවක කියන මේ අලව් කියන නුවරට, මේ නගරයට ගුණයහපත් කෙනෙක්, සාමාන්‍ය කෙනෙක් ඇතුල් වෙද්දී බොහොම බයෙන්. ඒ නගරයට මේ අයගේ අවසරයක් නැතුව ඇතුල් වුණොත් බොහෝ වෙලාවට නොයෙක් විදිහ අනතුරු වලට ලක් වෙන්න පුළුවන්, ජීවිත හානි වලට ලක් වෙන්න පුළුවන්, එක්ක ගුටි කාලා ඉන්න වෙනවා, එක්ක මැරුම් කන්න සිද්ධ වෙනවා. මේ වගේ බොහෝම දරුණු පිරිසක් දරුණු විදිහට තමන්ගේ ආධිපත්‍ය පතුරවාගෙන ජීවත් වෙච්ච ප්‍රදේශයක් තමයි අලව් නුවර. මේ නගරේ හිටපු මේ දරුණු පිරිස අතර නායකත්වයේ දැරුවේ මේ ආලවක කියන බොහෝම දරුණු පාතාල නායකයෙක් වගේ කෙනෙක්. පංච දුෂ්චරිතයේ දෙන කෙනෙක්. ප්‍රාණඝාතයේ දෙනවා. ඒ ප්‍රාණඝාතේ නිකන් සත්තු මරනවා විතරක් නෙමෙයි, මිනි මරනවා, කුලියට මිනි මරනවා. ඒ වගේම රජතුමාගේ සමහර ඒ දරුණු කටයුතු මේ ආලවක වගේ මේ පාතාල කණ්ඩායමට තමයි පවරන්නේ. එතකොට එවැනි රටවල් අතර ભેද බින්න කරන ඒවා, සමහර වෙලාවට රටක් ආක්‍රමණය කරන්න සූදානම් වෙනකොට ඊට පෙර කළ යුතු යම් දරුණු කටයුතු මේ ආලවකගේ පිරිස ලවා තමයි රජතුමා කරවා ගත්තේ. ඊට යම් මුදල් ගෙවීම්, පගාවන් දීම ආදී කටයුතු ඔස්සේ ඔවුන් තියාගෙන හිටියා යම් දරුණු කටයුතු වෙනුවෙන්. වැරදි කාම සේවනයේ යෙදෙනවා. ඒ තුලින් තමයි ආදායම් උපයන මාර්ග ඇති කරගන්නේ. ඊළඟට නිතර රටවල් ભેද බින්න කරනවා, බොරු කියනවා. මේ විදිහට යම් ප්‍රශ්න ඇති කරන, මුලා කරන කටයුතු වල යෙදෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් බයෙන් තැති ගැනීමෙන් තමයි ඔවුන් ගැන ඒ නගර වාසීන් බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසනින්ම මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකේ දිහා බලනවා. අද මම කාටද පිහිට වෙන්නේ? කවුද ධර්මය අවබෝධ කරගන්න පින මතුවෙච්ච පින්වන්ත පිරිස? එදා බුදුරජාණන් වහන්සේ මේ ආලවකට ධර්ම අවබෝධය ලබන්න පුළුවන් බවත්, ආලවක දමනය කරලා ඔහුව නිවන් අවබෝධයේ පිණිස හික්මෙව්වොත් ඔහු යටතේ ඉන්න විශාල පිරිසක් ධර්ම මාර්ගයට පැමිණෙනවා. ඔහුගෙන් සිදුවෙන සමාජ ව්‍යසනයක් නැති වෙලා යනවා. බොහෝ පිරිසකගේ බිය තැති ගැනීම නැති වෙලා මිනිස්සුන්ට මේ ආලවකත් ඔහුගේ කණ්ඩායමත් නිසා ඇතිවෙන මේ බිය තැති ගැනීම තුරන් වෙලා මිනිස්සුන්ට බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සැලසෙනවා. මේ සියල්ල කල්පනා කරපු බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන මේ අලව් කියන නුවරට වැඩම කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ මේ නගරයට යනකොට බොහෝ දෙනෙක් කියා හිටියා, ස්වාමීනි මේ ප්‍රදේශයට යන්න එපා. බොහෝම දරුණු පිරිසක් ඉන්නේ. මේ අයගෙන් ඔබ වහන්සේට අනතුරු වෙයි. ස්වාමීනි ඔබ වහන්සේගේ ධර්මයේ නම් අහන පිරිසක් නෙමෙයි මේ නගරේ ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ අලව් කියන නගරයට වැඩම කරලා මේ ආලවකගේ නිවසට, මේ නුවර හිටපු මේ දරුණුම මේ කණ්ඩායමේ නායකයා වෙච්ච ආලවකගේ නිවසට වැඩම කරා. හැබැයි මේ වැඩම කරනකොට ආලවක යම් කිසි කටයුත්තකට තමන්ගේ පිරිසත් එක්ක යම් රැස්වීමකට පිටත් වෙලා ගිහිල්ලා. ඔහු නිවසේ හිටියේ නැති වෙලාවකයි බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ මේ ආලවකගේ බිරිඳ, දරුවන් ඇතුළු මේ පිරිස හිටියා. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩම කරාට පස්සේ උන්වහන්සේට ආසනයක් පනවලා දුන්නා. බුදුරජාණන් වහන්සේ හිත පැහැදෙන විදිහට ධර්මයෙන් ඔවුන්ට කියා දෙමින් හිටියා. ඒ අතර ඉක්මනට පණවිඩයක් අරගෙන ගෙදරට ආපු ආලවකගේ කණ්ඩායමේ කෙනෙක් දැක්කා බුදුරජාණන් වහන්සේ නිවසට පැමිණිලා මේ ආලවකගේ බිරිඳයි දරුවනුයි එක්ක සාකච්ඡා කරමින් වැඩ ඉන්න ආකාරය. අපේ නායකයා නැති වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නිවසට ඇවිල්ලා තියෙනවා. මේක මම ඉක්මනට ගිහින් කියන්නට ඕන කියලා දුවගෙන ගියා ආලවකට මේ පණවිඩය කියන්න. ගිහිල්ලා අර පිරිස අතරෙදිම ආලවකට කියා හිටියා, යන්න ඔබ ගෙදර නැති වෙලාවේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔබේ බිරිඳයි දරුවනුයි එක්ක සතුටු සාමීචියේ එදිලා ඉන්නවා මම දැක්කා. මේක කියන්නයි කියෝ මේ දුවගෙන ආවේ. ඒ වෙලාවේ ආලවකට බොහෝම තරහක්, වෛරයක් ඇති වුණා මම නැති වෙලාවේ.
කිසිම බයක් නැතුව මගේ ඉඩමට මගේ නිවසට ඇවිල්ලා මගේ බිරිඳ දරුවන් එක්ක කතා කර කර ඉන්න මේ ශ්‍රමණයට මං හොඳට දඬුවමක් දෙනවා. ආලවකට යම් ලැජ්ජාවකුත් ඇති වුණා. මොකද ආලවක කරන කටයුතු එක්ක බොහොම දරුණු විදිහේ කටයුතු කරනවා. එවැනි කෙනෙක්ගේ ගෙදරකට බුදුරජාණන් වහන්සේ වැඩම කරා කියනකොට තමන් යටතේ ඉන්න අනිත් පිරිස තමන්ට පාලනය කරගන්නත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා තමන්ගේ තියෙන මේ දරුණුකමත් එක්ක අනිත් සියලු දෙනාට මේක පෙනෙන ආකාරයේ බොහොම සැරපරුස ස්වරූපයක් ඇති කරගෙන ඉක්මනට ආව මං හොඳ පාඩමක් උගන්වන්නම් කියලා වේගෙන් නිවස දිහාට ආවා. අර තමන් එක්ක රැස්වීමේ හිටපු එකතු වෙලා හිටපු අනිත් සියලු දෙනා ආලවකගේ සමාජික මේ දරුණු පිරිස සියලු දෙනාමත් පස්සෙන් ආව අපිත් යම් බලන්න. බුදුරජාණන් වහන්සේ අද තමයි ආලවකගෙන් හොඳම පාඩම ඉගෙන ගන්න. මොකෙන් මොකක් වෙයිද කියලා මිනිස්සු විශාල පිරිසක් ආලවක පස්සෙන් දුවගෙන ඇවිල්ලා ඈතින් හිටියා බලාගෙන. බුදුරජාණන් වහන්සේ මේ ආලවකගේ බිරිඳයි දරුවනුයි එක්ක කතා බහ කර ඉන්නවා ආලවක දැක්කා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ ආලවක එනවා දැක්ක බිරිඳයි දරුවනුයි ඉක්මනට බයෙන් නැගිටලා දුවගෙන ගිහිල්ලා ගේ ඇතුලේ හැංගුණා. ආලවක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දැන් කරදරයක් කරයි කියලා බොහෝ දෙනෙක් බලාගෙන හිටියේ. ආලවකට පුදුම කේන්තියක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති වෙලා ඒ වෙලාවේ බොහොම තරහෙන් කියනවා නික්කම සමන කියව. පින්වතුනි නික්කම සමන කියන්නේ මේ එළියට යන්න ශ්‍රමණයන් වහන්සේ කියලා බොහොම ගෞරව වචනයක් නෙමෙයි. බොහොම සැරේ එළියට ඵලයන් කියලා අපි කෙනෙකුට කියන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේට කතා කරේ බොහොම සැරෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ආලවකගේ හිතේ තියෙන ලොකු දරුණු වෛරයක්, ලොකු දරුණු තරහකින් ඇවිල්ලා හිටියේ. ඔහුව দমনය කරන්න බුදුරජාණන් වහන්සේ නැකිටලා බුදුරජාණන් වහන්සේ එළියට වැඩම කරා. උන්වහන්සේ කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව හිමින් උන්වහන්සේ සාන්ත ගමනින් එළියට වැඩම කරනකොට ආලවකට හිතුණා දැන් නිවස වටේ විශාල පිරිසක් බලාගෙන ඉන්නවා. මේ සියලු දෙනාට පෙනෙන්න බුදුරජාණන් වහන්සේට මං හොඳ පාඩමක් උගන්වන්නම් කියලා ඊළඟට ආයෙමත් කතා කරා පවිස සමන කියෝ. පින්වතුනි පවිස සමන කියන්නේ මේ ඇතුළට ඇවිත් වාඩි වෙන්න කියන එක නෙමෙයි. මෙහෙට වරෙන් කියලා වගේ අපි සැරෙන් කියන්නේ ඇතුළට වරෙන් කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේට බොහොම සැරින් නපුරු විදිහට දරුණු විදිහට කතා කරා. ආයමත් හැරිලා බොහෝම මෛත්‍රී සහගත ස්වරූපයෙන් උන්වහන්සේ ආයමත් ඇවිල්ලා ඒ තැනම වැඩ සිටියා. ඒ වෙලාවේ දෙවනි වතාවෙත් ආලවක බොහොම සැරෙන් ආයමත් කිව්වා නික්කම සමන. හැබැයි බුදුරජාණන් වහන්සේ හිමීට නැගිටලා දෙවනි වතාවෙත් එළියට වැඩම කරා. පවිස සමන ඇතුළට එන්න කියලා බොහොම සැරෙන් කියනකොට දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ඇතුළට ආවා. හැබැයි තුන්වෙනි වතාවෙත් ආලවක ඒ විදිහට බොහොම දරුණු විදිහට බුදුරජාණන් වහන්සේට එළියට යන්න කියලා අණ කරනකොට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් එළියට වැඩම කරා ආයෙමත් ඇතුළට එන්න කියලා. මේ විදිහට තුන් වතාවක්ම බුදුරජාණන් වහන්සේ එහාට මෙහාට විහිසුවලා ආලවක හිතුවේ මේ සියලු දෙනාට පේන්න බුදුරජාණන් වහන්සේව මං එහාට මෙහාට ඇවිද්දවලම වෙහෙසට පත් කරවනවා. අර පිරිස බලාගෙන හිටිය අනේ දැන් මොකක් වෙයිද? මොකෙන් මොකක් වෙයිද? මේ පිරිස බලාගෙන ඉන්නකොට ආලවක බොහෝම සැරින් බුදුරජාණන් වහන්සේව එහාට මෙහාට එළියට යන්න ඇතුළට එන්න මේ විදිහට එහාට මෙහාට බුදුරජාණන් වහන්සේ තුන් වතාවක්ම සැරපරුස විදිහට වෙහෙසෙව්වා. හැබැයි හතරවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේට නික්කම සමන කියලා කිව්වත් බුදුරජාණන් වහන්සේ එතනින් පස්සේ නැගිට්ටේ නැහැ. ඒ තමයි ආලවක ගැන මහා කරුණාවයි. බුදු කෙනෙක් තුන් වතාවක් එහෙම කරනවා. හැබැයි ඒ පුද්ගලයාව দমনය කිරීම පිණිස. නමුත් හතරවෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ නැගිට්ටා නම් ආලවකගේ සමහර වෙලාවට හිස කඳෙන් වෙන් වෙලා වැටෙනවා. ඔහු මරණයටපත් වෙනවා. මොකද පින්වතුනි ධර්මයේ තියෙනවා එක සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න කොසල් රජතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කර ඉන්නකොට ඒ ඉදිරියෙන් පාරේ යනවා නිගණ්ඨයෝ. ඊළඟට නොයෙක් විදිහේ පරිබ්‍රාජකවරු යනවා. ඒ අය යනකොට බුදුරජාණන් වහන්සේ එක්ක කතා කර හිටියත් මේ කොසල් රජතුමා අර නිගණ්ඨයෝ යනවා දැක්කහම එහෙම නැකිටලා උතුරු සලුවේ අතට අරගෙන තමන් එහෙම හිස පාත් කරලා ගෞරව දක්වනවා නැකිටලා. මේ රජුරුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට වඩා වයසින් වැඩි බොහෝ කාලයක් මේ දරුණු තපස් ක්‍රම අනුගමනය කරන වයෝ වෘද්ධ තාපසවරු නොයෙක් විදිහේ ශ්‍රමණවරු තථාගතයන් වහන්සේ ඉදිරියෙන් යනවා. හැබැයි ඒ අයට ඔබ වහන්සේ ගෞරව දක්වන්නේ නැත්තේ ඇයි කියලා අහනවා.
ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මම යම් කෙනෙකුට ගෞරවයක් දක්වනවා කියන අදහසින් තථාගතයන් වහන්සේ ඔහු ඉදිරියේ නැගිට්ටොත් ඔහුට හිස දැම්මොත් ඔහුගේ හිස කඳෙන් වෙන් වෙලා වැටෙනවා කියෝ. ඒ තමයි බුදු කෙනෙක්ගේ තියෙන මේ මහා ගුණ කදම්බයත් එක්ක බුදුරජාණන් වහන්සේ නමකගෙන් ගෞරවයක් ලබන්න තරම් කෙනෙක් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකෙ තවත් කොහෙවත් නැහැ කිය. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ආලවක දමනය කිරීම පිණිස 3 වතාවක් එළියට වැඩම කරා, ආපසු ඇතුළට වැඩම කරා. හැබැයි එතනින් එහාට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ නැතුව එතනම වැඩ සිටියා. හැබැයි ආලවකගේ හිතේ තිබ්බ තරහ ටිකක් නිවුණා. බුදුරජාණන් වහන්සේව කිහිප වතාවක් මම වෙහෙසෙවුවා. ඊට පස්සේ ආලෝක කියනවා හරි කමක් නෑ, මම දැන් ඔබ වහන්සේගෙන් ප්‍රශ්න වැලක් අහනවා. මේවට උත්තර දුන්නේ නැත්නම් මම ඔබේ තියෙන සිතුවිලි අවුල් කරලා දානවා. ඒ විතරක් නෙමේ හදයන් වාතේ පාලිස්සාමි, ඔබේ හදවත මම පළලා දානවා. කකුල් දෙකෙන් අල්ලලා පරසක්වල ගහනවා කියලා බුදුරජාණන් වහන්සේට බොහෝම සැරපරුස විදියට කියා හිටියා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආලෝක දෙවියන් බඹුන් මරුන් සහිත මේ ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ සිහිය විකල් කරන්නවත්, හදවත පලන්නවත්, පාදයෙන් ඔසවලා පරසක්වල ගහන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ නෑ කිය. නමුත් ඔබ ඔය කියපු ප්‍රශ්න ටික අහන්න කිව්වා. ඒ ප්‍රශ්න වලට මම උත්තර දෙන්න. ආලවක ගිහිල්ලා මේ ප්‍රශ්න ටික අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වුණා. ආලවකගේ ප්‍රශ්න ගණනාවක් තිබුණා, තමන්ගේ පරම්පරාවෙන් ආපු ප්‍රශ්න වෙලා. ඒ ආලවකගේ මුතුන් මිත්තෝ මේවට උත්තර හොයමින් හිටපු පිරිසක් බව අපට මේ ප්‍රශ්න දිහා බලනකොට පේනවා. ආලවක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා මේ ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ආලවකට හිතුණා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණොත් මං දඬුවමක් දෙනවා, මං හොඳ පාඩමක් උගන්වනවා. මටත් වමනා කරලා තියෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් ආපු මේ ප්‍රශ්නවලට උත්තරේ හොයාගන්නයි. ආලවක මේ ප්‍රශ්න ටික අරගෙන බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ විදිහට ප්‍රශ්න අහනවා. බලන්න මේ අහන ප්‍රශ්නවල තියෙන බුද්ධිමත් බව. ආලවකගේ ප්‍රශ්නේ තමයි කිංසූද විත්තං පුරිසස්ස සිට්ඨං කිංසූ සුචින්නෝ සුකමා වහාති කිංසූ හවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති. පළවෙනි ප්‍රශ්නයෙන් ආලවක අහනවා කිංසූද විත්තං පුරිසස්ස සිට්ඨං, මිනිස්සුන්ට තියෙන උතුම්ම වස්තුව මොකක්ද කියලා අහනවා. අන්න ආලවකට තිබ්බ ප්‍රශ්නයක්. දෙවනියට ආලවක අහනවා කිංසූ සුචින්නෝ සුකමා වහාති, කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? මොන විදිහේ පුරුද්දක් දිගට පුරුදු කරගෙන ගියොත්ද ජීවිතේ සැප ලබන්න පුළුවන්? ඊළඟට ආලවක අහනවා කිංසූ හවේ සාදු තරං රසාන, මේ ලෝකයේ ඊටාම රසවත් දේ වෙන්නේ කුමක්ද? හතරවෙනි ප්‍රශ්නෙන් ආලවක අහනවා කතං ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති, කොයි විදිහට ජීවත් වීමද ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජීවත් වීම වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්න හතරට බුදුරජාණන් වහන්සේ මේ විදිහට උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආලවක සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං, මේ ලෝකේ මිනිස්යාට තියෙන උතුම්ම වස්තුව සද්ධාවයි කිය. තුනුරුවන් ගැන ඇති කරගන්න සද්ධාව තරම් උතුම් දෙයක් මේ ලෝක ධාතුවේවත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ගැන විස්තර කරා. දෙවනි ප්‍රශ්නේ තමයි කුමක් පුරුදු කරොත්ද සැප ලැබෙන්නේ? බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි ධම්මෝ සුචින්නෝ සුකමා වහාති, ධර්මයේ පුරුදු කරාට පස්සේ තමයි කිව්වා ලෝකයේ උතුම්ම සැපයක් ලැබෙන්නේ. මේ ධර්මයේ පුරුදු කිරීම තුලින් සැප ලැබෙන ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් ආලවකට කියලා දුන්නා. ඊළඟට ආලවක අහපු ප්‍රශ්නේ තමයි කිංසු හවේ සාදු තරං රසාන, මේ රසයන් අතර උතුම්ම රසය මොකක්? අන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සච්ඡං හවේ සාදු තරං රසාන, සත්‍ය වචන කතා කිරීමයි. සත්‍ය තමයි කීව රසයන් අතර තියෙන උතුම්ම රසය. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ මේ සත්‍යයන් අතර තියෙන උතුම්ම සත්‍ය, චතුරාර්ය සත්‍ය, ලෝකේ වෙනස් නොවෙන හැමදාම පවතින ධර්මතාවයක් වන මේ චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට ඇත්ත කතා කිරීම, සත්‍ය වචන, සුභාසිත වචන කතා කිරීම ලෝකයේ තියෙන රසයන් අතර උතුම්ම රසය තමයි කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඊළඟ ප්‍රශ්නේ උනේ කතං ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති, මොන විදියට ජීවත් වුණොත්ද ශ්‍රේෂ්ඨ වන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ ආලවකට කියලා දෙනවා ආලවක
පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ඨන්ති. ප්‍රඥාවෙන් ජීවත් වීම තමයි කීවා ලෝකයේ ශ්‍රේෂ්ඨතම ජීවත් වීම. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙනකොට අර ආලවකගේ තිබ්බ තරහව බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච මේ කෝපය ටික සංසිඳෙන්න පටන් ගත්තා. ආලවක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා දැන් එකින් එක මේ ප්‍රශ්න අහනවා. ආලවකට හිතුණා අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳන් අපිට විසඳගන්න බැරි වෙච්ච මේ ප්‍රශ්න ටික අනේ බුදුරජාණන් වහන්සේ නිසා අපිට මේවට උත්තර ලැබෙනව නේද? මේ විදිහට හිතමින් බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟ ප්‍රශ්නය අහනවා කතංසු තරති යෝගං. මේ සැඩ පහරින් එතර වෙන්නේ කොහොමද කියලා ඇහුවා. අන්න ඒ කාලේ ආලවකලට තිබ්බ ප්‍රශ්න කතංසු තරති අන්නවා. මේ සංසාර සාගරේ තරණය කරලා මේකෙන් එතර වෙන්නේ කොහොමද? කතංසු දුක්ඛං අච්ඡේති. දුක නැති කරගන්නේ කොහොමද? එතකොට අපිට පේනවා ආලවක මොනතරම් දරුණු ජීවිතයක් ගත කරත් යම් කිසි දැනුමක් තිබිලා තියෙනවා අපි මේ විඳින්නේ දුකක්. එතකොට මේ දුක ගැන දැනුමක් තිබ්බ නිසා ඔවුන්ගේ පරම්පරාවේ ඉඳන්ම දුක නැති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් ඔවුන්ට තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දුක නැති කරගන්නේ කොහොමද? ඊළඟට පිරිසිදු වෙන්නේ කොහොමද? කතංසු පරිසුජ්ජති. ප්‍රශ්න 4ක් ඇහුවා. සැඩ පහරින් ඈතර වෙන්නේ කොහොමද? සංසාර සාගරයේ තරණය කරගන්නේ කොහොමද? දුක නැති කරගන්නේ කොහොමද? පිරිසිදු කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආලවක ඊළඟ ප්‍රශ්න ටික අහනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ ආලවකට දෙන පිළිතුරු ටික. සද්ධායේ තරති යෝගං. මේ සංසාර සැඩ පහරෙන් එතර වෙන්න තියෙන්නේ සද්ධාවෙන්මයි කියවා. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ධර්ම මාර්ගයේ පටන් ගන්නම තැන තමයි සද්ධාව. බලන්න අපි සීක බල ධර්මයන් ගැන කතා කරනවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. එතකොට පටන් ගන්නේ තුනුරුවන් ගැන සද්ධාවෙන්. ඊළඟට ආර්ය ශ්‍රාවකෙක් සතු ධනයක් සත්තාරි ධනය ගැන කතා කරනවා. පළවෙනිම ධනය තමයි සද්ධා ධන. සද්ධාව ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරත් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඊළඟට පංච බල ධර්ම සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. මේ හැම තැනකම මුලට එන්නේ සද්ධාව. තුනුරුවන් ගැන සද්ධාව තියෙන කෙනෙක් විතරයි සීලවන්ත ජීවිතයක් ගත කරන්නේ. සද්ධාවන්ත කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නේ. ඒ ධර්මයේ විශ්වාස කරන්නේ. සද්ධාවන්ත කෙනා විතරයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව මේ සංසාර ගමනක් තියෙනවා. භයානක ගමනක් තියෙනවා. මරණින් මත්තේ සතර අපායට වැටෙන්න පුළුවන්. මෙන්න මේකෙන් නිදහස් වීම පිණිස මම සීලවන්ත ජීවිතයක් ගත කරගත යුතුයි කියලා සද්ධාවන්ත කෙනා තමයි සීල් රකින්නේ. ඒ සීලය තුල පිහිටලා තමයි සමාධියක් වඩන්නේ. සමාධිමත් කෙනා තමයි සමාධිය තුල ප්‍රඥාව දියුණු කරන්නේ. එතකොට මේ බුද්ධ ශාසනය තුල දියුණුව කරා යන හැම කෙනාගේම පටන් ගැම්ම තමයි මේ සැඩ පහරෙන් එතර වෙන්න පළවෙනිම දේ තමයි සද්ධාව තියෙන්නට ඕන. මේ ආලවකට සද්ධාවේ වටිනාකම ගැන විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධායේ තරති යෝග. මේ සංසාරෝගයෙන් සැඩ පහරෙන් එතර වෙන්න තියෙන සද්ධාව මුල් කරගෙනයි කිය. සාගරයේ තරණය කරන්නේ කොහොමද කියලා ආලවක අහනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අප්‍රමාදේන අන්නවා. අප්‍රමාදී බවෙන්ම තමයි කීවා සාගරයේ තරණය කරන්න තියෙන්නේ අප්‍රමාදීව කුසල් වැඩීමෙන්. බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අප්‍රමාදී බව වීරියට කොයිතරම් තැනක් දෙනවද? සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා වීරිය ගැන ධර්මයේ විස්තර වශයෙන් කතා කර. ඊළඟට 이르දිපාද ධර්මයන් ගැන කතා කරනකොට විරිය 이르දිපාදේ කියලා වීරිය 이르දිපාදයක් හැටියට කතා කරනවා. ඊළඟට සප්ත බොජ්ජංග ධර්ම ගැන කතා කරත් විරිය සම්බොජ්ජංගය කියලා කතා කරනවා. ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට විරිය ඉන්ද්‍රිය, බල ධර්ම ගැන කතා කරනකොට විරිය බලය කියලා කතා කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරත් සම්මා වායාම කියලා වීරිය ගැන කතා කරනවා. මේ බුද්ධ ශාසනය තුල වීරියෙන්මයි සංසාර සාගරයෙන් එතර වෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක උන්වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ල කැටි කරලා තනි වචනයකට එකතු කරනවා නම් ඒ තමයි කියව අප්‍රමාදී බව කියන වචනේ. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා මහා පොළොවේ ඇවිදගෙන යන සියලු සත්‍යයන්ගේ පාසලකුණු අතර හස්ති රාජයාගේ පාසලකුණ තමයි කිය පොළොවේ පිහිටන
විශාලම පාසලකුණ බවට පත්වෙන්. මේ ඇතෙක්ගේ පාසලකුණ ඇතුළෙන් අනිත් සෑම පොළොව ඇවිදගෙන යන සත්‍යයක්ගේම පියවර සටහනක් ඒක ඇතුළෙන් තියන්න පුළුවන්. ඒ වගේ තමයි කිව මේ ලෝකයේ අප්‍රමාදී බව කියන වචනයට සියලු කුසල් දහම් ඇතුළත් කරන්න පුළුවන් කිව. එහෙනම් අපිට පේනවා මේ ධර්මාවබෝධයට උපකාර වෙන සියලු කුසල් දහම් තියෙනවන. කුසල් කියල ලෝක යමක් ගැන අපි කතා කරනවා නම් ඒ සියල්ල දියුණු කරගන්න තියෙන්නේ අප්‍රමාදී බව තුළමයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචන හන්දදාන භික්කවේ ආමන්ත්‍යාමි මහණෙනි අවසාන වතාවට නුඹල අමතනවා. අප්‍රමාදීන සම්පාදිත මේ ලෝක සියලු සංස්කාරයන් අනිත්‍යයි අප්‍රමාදීව කුසල් වඩන්න කියලා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් මේ සාගරේ තරණය කරන්න තියෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි අප්‍රමාදයෙන් අන්නවා. අප්‍රමාදීව කුසල් වැඩීමෙන්මයි කීවා මේ සාගරේ තරණය කරගන්න තියෙන්නේ. ඊළඟට ආලවක ඇහුවේ මේ දුක නැති කරගන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ විරියේන දුක්ඛං අච්ඡේති. වීරියෙන් තමයි හිවත් දුක නැති කරගන්න තියෙන්නේ. බලන්න පින්වතුනි වීරියෙන්ම නේද භාවනාවක් වඩන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධය ගැන මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනා වඩලා මේ සසර දුකින් නිදහස් වෙන්න තියෙන වීරියෙන්මයි. බලන්න බුදුරජාණන් වහන්සේ කොයිතරම් වීරියක් ඇති කරගත්තද? මගේ ශරීරයේ සම්මස් වියලේවා ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද ඒ ධර්මය අවබෝධ කරගන්න නැතුව මම මැරුණත් නැගිටින්නේ නැහැ කියන චතුරංග සමන්නාගත වීරියකින් තමයි උන්වහන්සේ බුද්ධත්වයේ පිණිස වීරිය වැඩුවේ. ඒ නිසා ධර්මාවබෝධයේ කරා යන කෙනාට ආරම්භක ධාතු හැටියට මේ ධර්ම මාර්ගය ආරම්භ කරගන්න යම් වීරියක් තියෙන්නට ඕන. ඊළඟට නික්කම ධාතු කියලා කියනවා. ඒක පවත්වගෙන යන්න වීරියක් තියෙන්නට ඕන. පරමක්ඛ ධාතු තමන්ගේ නිස්තාව දක්වා මම සෝවාන් වෙනකම් කෙනෙකුට යම් අදහසක් තියෙනවනේ මම මේ ජීවිතේ කොහොම හරි සෝවාන් ඵලයට පත් වෙනවා කියලා ඒ தත්ත්වය ලැබෙන කම්ම අකණ්ඩව වීරිය පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් කෙනෙක් කල්පනා කරගත්තොත් මම මේ ජීවිතේ කොහොම හරි rahat වෙනවා. ඒක තමයි තමන්ගේ එකම නිෂ්ඨාව. ඒ දක්වා තමන්ගේ වීරිය අතහරින්න නැතුව පවත්වාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුකෙන් මිදෙන්න තියෙන්නේ. දුක ජය ගන්න තියෙන්නේ වීරියෙන් තමයි කිව්වත්. ඊළඟට ආලවක ඇහුවේ පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටන්ති. බුදුරජාණන් වහන්සේ කලිනුත් විස්තර කරා ප්‍රඥාවෙන් ජීවත් වීම තමයි කිව්ව ශ්‍රේෂ්ඨම ජීවත් වීම. ආලවක ඇහුවනේ කොහොමද ජීවත් වෙන්න ඕන කියලා. එතකොට ඒ වගේම ආලවක ඇහුවා කතංසු පරිසුජ්ජති කෙනෙක් පිරිසිදු වෙන්නේ කොහොමද කියලා. එතනදිත් බුදුරජාණන් වහන්සේ වදාළේ පිරිසිදු භාවය කියන්නේ මේ ඇඟපත සෝදා ගැනීමවත් නාල පිරිසිදු වෙන එකවත් ඊළඟට සුවඳ ආලේපන වර්ග ගාලා මේ සුවඳ ගහන්න ඉන්න එකවත් කෙනෙක්ගේ පිරිසිදුකමක් නෙමෙයි. ඒම බාහිර පිරිසිදුකමෙන් බුදුරජාණන් වහන්සේ පිරිසිදු කෙනෙක් හැටියට දැක්කේ නැහැ. ඒ නිසා ආලවක ඇහුවේ ගැඹුරින්ම කෙනෙක් කොහොමද පිරිසිදු වෙන්නේ? කතංසු පරිසුජ්ජති. බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි පඤ්ඤාය පරිසුද්ධති. කෙනෙක් පිරිසිදු භාවයට පත් වෙන්නේ ප්‍රඥාවෙන්මයි කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන්නේ ප්‍රඥාවෙන් පිරිසිදු වීමයි කිය උතුම්ම පිරිසිදු බව. ඊළඟට ආලවක තවත් ප්‍රශ්න පෙළක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිළිතුරු දෙනකොට ආලවකගේ තියෙන අර තරහ වෛරය හොඳටම සංසිඳිලා ගියා. ධර්මයේ ගැන හිත එකඟ වුණා. ආලවකට අවශ්‍ය වුණා ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද කියලා දැනගන්න. ප්‍රඥාවෙන්ලු පිරිසිදු භාවයට පත් වෙන්නේ. ප්‍රඥාවෙන් ජීවත් වීමලු ශ්‍රේෂ්ඨම ජීවත් වීම. මේ විදියට බුදුරජාණන් වහන්සේ වීරිය ගැන ඊළඟට සද්ධාවෙන් සැඩපහර තරණය කරගන්න ආකාරය ගැන අප්‍රමාදී බව ගැන ප්‍රඥාවෙන් පිරිසිදු භාවයට පත් වෙන ආකාරය ගැන විස්තර කරනකොට ආලවක අහනවා කතංසු ලබතේ පඤ්ඤා. ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ එහෙමනම් මේ ප්‍රඥාව කියන දේ ලබා ගන්නේ කොහොමද කියලා ඇහුවා. අන්න බලන්න ආලවකට ප්‍රඥාව ගැන උනන්දු ඇති වෙච්ච ආකාරය. ප්‍රඥාවෙන් නම් පිරිසිදු භාවයට පත් වෙන්නේ. ප්‍රඥාවෙන් ජීවත් වීම නම් ශ්‍රේෂ්ඨම ජීවත් වීම. ඊළඟට ආලවක අහන ස්වාමීනි එහෙමනම් කතංසු ලබතේ පඤ්ඤා ප්‍රඥාව ලබන්නේ කොහොමද ඇහුවා. ඊළඟට ආලවක අහන ඒ විතරක් නෙමෙයි කතංසු වින්දතේ ධනං ලෝකේ ධනවත් කෙනෙක් බවට පත් වෙන්නේ ධනෙ ලබන්නේ කොහොමද. ආලවක එදා ධනෙ හම්බ කරේ එක්කෝ මනුස්ස ඝාතන වලින් හොරකම් කරලා සමහර වෙලාවට වැරදි කාම සේවන යෙදෙන විදිහේ කටයුතු වලට පිරිස පොළඹවලා එවැනි ආයතන පවත්වලා ඊළඟට මේ මත්පැන් මත්ද්‍රව්‍ය මේ වගේ දේවල් වලින් තමයි ආලවක ධනවත් කෙනෙක් වෙන්න උත්සාහ කරේ.
හැබැයි ආලවකට ඕන වුණා සැබෑ ධනවතෙක් වෙන්නේ කොහොමද? ධර්මයේ තුල ධනවතා කියන්නේ කවුද? කතංසු වින්දතේ ධනං. ධනෙ ලබන්නේ කොහොමද කියලා ආලවක අහනවා. ඒ විතරක් නෙමෙයි ආලවක අහනවා කීර්තිමත් කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? කතංසු කිත්තිං කප්පෝති. කීර්තියට පැමිණෙන්නේ කොහොමද කියලා ආලවක ඇහුවා. ඇයි ආලවක ගැන ආලවකගේ පිරිස ගැන අලව් නගරයේම මිනිස්සු ගැන සමාජයේ තියෙන අපකීර්තියක්. මෙවුන් මහ පව්කාරයෝ, මුන් හොරු, වැරදිකාම සේවනයේ දෙන මහ නරක මිනිස්සු කීකී මිනිස්සු බොහොම බයෙන් තැති ගැනීමෙන් මේ ආලවක ඇතුළු පිරිස ගැන නිග්‍රහ කරන බව, නින්දා අපහාස කරන බව, ආලවක ඇතුළු පිරිස ගැන අපකීර්තියක් සමාජෙ පැතිරිලා ගිය බව ආලවක දැනගෙන හිටියා. ඒ නිසා ආලවක අහනවා ඊළඟට ස්වාමීනී කීර්තියට පැමිණෙන්නේ කොහොමද? ඊළඟට සැබෑ මිත්‍රයන්ව දිනාගන්නේ කොහොමද? කතම් මිත්තානි ගන්ධති. කොහොමද මිත්‍රයන් දිනාගන්නේ? ඒ විතරක් නෙමෙයි ආලවක අහනවා ශෝකයක් නැතුව මෙලොවින් පරලොවට යන්නේ කොහොමද? අස්මා ලෝකා පරන් ලෝකං කතං පෙච්චේන සෝචති. කොහොමද කෙනෙක් ශෝකයක් නැතුව මෙලොවින් පරලොවට යන්නේ කියලා ආලවක බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ගණනාවක්ම විස්තර ඇතුව ඊළඟට විමසනවා. මේ ප්‍රශ්නවලට එකින් එක බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ අතර ආලවක අහනවනේ කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව ලබාගන්නේ කොහොමද කියලා. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ලබන මාර්ගය ආලවකට කියනවා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානප්පත්තිය. සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. බලන්න බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ලබන මාර්ගය විස්තර කරා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානප්පත්තිය. නිවන කරා අරගෙන යන අරහතන් ධම්මං රහතන් වහන්සේලාගේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මයේ සද්ධාවෙන් අහන්න කියනවා. එතකොට අපි ප්‍රඥාව ලබන්න නම් මොකද කරන්නට ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහරහතන් වහන්සේලා පසේ බුදුරු මේ අවබෝධ කරගෙන නිවනට පත්වෙච්ච නිවනට යන්න උපකාර වෙන යම් ධර්මයක් ඇද්ද? අන්නේ ධර්මය අපි සද්ධාවෙන් අහන්නට ඕනේ. ඒ සද්ධාවෙන් අහන ධර්මය ඊළඟට මොකද කරන්නට ඕනේ? සුස්සූසා ලබතේ පඤ්ඤා. ඒ ඇසූ ධර්මයේ ප්‍රඥාව ලැබෙන තෙක් අපමත්තෝ විචක්කනෝ. අප්‍රමාදීව නුවණින් විමසන්න. රහතන් වහන්සේලාගේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දේශනා කරන නිවන කරා යන ධර්මය නිබ්බානපත්තිය කියන්නේ නිවන කරා යන ධර්මය සද්ධාවෙන් අහන්නට ඕනේ. එහෙමනම් මේ ධර්මය අපිට අහන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන් ඇසුරේ. කල්යාණ මිත්‍රයන්ගෙන් අපිට ලැබෙනවා සද්ධර්ම ශ්‍රවණය. ඒක තමයි ධර්මාවබෝධයේ පිණිස බාහිරින් ලැබෙන අංක දෙක. තමන් තුළ ධර්මය අවබෝධ කරගන්න නම් තියෙන්නට ඕනේ යෝනිසෝ මනසිකාරයක් ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධර්මයට අනුකූලව ජීවත් වෙමින් ඒ ධර්මයේ නුවණින් විමසන කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ ආලවකට පෙන්වුවේ ප්‍රඥාව ලබන්න නම් මේ ධර්මය හොඳට අහලා නිවන කරා යන ධර්මයේ ඇසූ ධර්මය ප්‍රඥාව ලැබෙන තෙක්ම අපමත්ව විචක්කුණු අප්‍රමාදීව විමස බලන්න කීවා. දැන් බලන්න අපි ධර්මයෙන් අහලා තියෙනවා නම් මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි. මේ විදියට අපි ධර්මයෙන් අහලා තියෙනවා. ඊළඟට ඇහැට පේන රූප අනිත්‍යයි, කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි, නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, දිවට දැනෙන රස අනිත්‍යයි, කයට දැනෙන පහස අනිත්‍යයි, මනසට දැනෙන අරමුණ අනිත්‍යයි කියලා අපි මේ ගැන අහලා තියෙනවා. ආයතන හයේම හටගන්නවා විඥානය. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, මේ ආයතන හයේම විඥානය හටගන්න. එතකොට මේ විදිහට මේ ධර්ම කරුණු ගැන අපි ඇහූ ධර්මයක් තියෙනවා නම් ඒක අප්‍රමාදීය ප්‍රඥාව ලැබෙන තෙක් නුවණින් විමස බලන්න කිව යෝනිසෝ මනසිකාරයේ යෙදিলা කොහොමද බලන්නේ? ඇත්තටම මගේ ඇහැ අනිත්‍යද කියලා තමන්ගේ ඇහැ ගැන අනිත්‍ය වශයෙන් විමස බලනවා. අන්න යෝනිසෝ මනසිකාරයේ දෙන ක්‍රමය. කන අනිත්‍යයි කියලා අපි ඇහුවනම් ඇත්තටම මගේ කන අනිත්‍යද කියලා තමා තුළින් විමස බලන්නට ඕනේ මේ අනිත්‍ය ස්වභාවය. ඊළඟට නාසය අනිත්‍යයි කියලා අපි අහලා තියෙනවා නම් තමා තුළින් විමසලා බලනවා ඇත්තටම මගේ නාසය අනිත්‍යද කියලා. මේක හටගත්තේ කොහොමද? ආහාර සමුදය, රූප සමුදය. මේ කබලින්කාර ආහාර, කනබොන ආහාර, සතර මහා ධාතු නිසා හටගත්ත රූපයක්. මේ ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා කියලා මේවා ගැන විමස හොයනවා. බෙදා බලනවා. කොටස් වලට බෙදනවා. ජරාවට පත් වෙන හැටි, කුණු වෙලා යන හැටි, රූප කලාප වලට පවා බෙදා විමසනවා. කොහොමද මේවා අනිත්‍ය භාවයට පත් වෙන්නේ?
අන්න ඒ විදියට යෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට අප්‍රමාදීව යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා නම් අන්න ඒ කෙනා ප්‍රඥාව ලබනවා කිය. අන්න බුදුරජාණන් වහන්සේ ආලවකට ප්‍රඥාව ඇති කරගන්න ආකාරය විස්තර කරමින් ධර්මයේ දේශනා කරා. ඊළඟට ආලවක ඇහුවේ කොහොමද ධනවතෙක් බවට පත්වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිරූපකාරී ධූරවා යහපත් ක්‍රියාවන්ගේ දැඩි උත්සාහයකින් යෙදෙන්න කීවා. ආලෝක මෙච්චර කාලයක් යෙදුණු යහපත් ක්‍රියාවල නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා යහපත් ක්‍රියාවල දැඩි උත්සාහයකින් යෙදිලා උත්ථානා වින්දතේ දන නොපසුපට වීරියෙන් යුක්තව ධනවතෙක් බවට පත්වෙන්න කීවා. සැබෑ ධනවතෙක් බවට පත්වෙන ක්‍රමේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ පෙන්වුවේ. කොහොමද කෙනෙක් මෙලොව ධනවතෙක් බවට පත්වෙන්නේ? උත්ථාන සම්පදා උත්සාහයෙන් නැගී සිටින්න කීවා. ආරක්ක සම්පදා හම්බ කරගන්න, ධනය රැකගන්න, ආරක්ෂා කරගන්න කටයුතු කරන්න. කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර පවත්ව ගන්න කිය. සමජීවි කතා, ආදායමට ගැලපෙන වියදම් රටාවකට පුරුදු වෙන්න. අන්න බුදුරජාණන් වහන්සේ උත්සාහයෙන් මෙලව ධනවතෙක් දියුණු වෙන ආකාරය ගැන විස්තර කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ආලවක දියුණු වෙන්නේ කොහොමද කියලා අහපුවාම, ධනවතෙක් වෙන්නේ කොහොමද කියලා ආපුවම බුදුරජාණන් වහන්සේ විස්තර කරේ යහපත් ක්‍රියාවන්ගේ දැඩි උත්සාහයෙන් යුතුව ධාර්මිෂ්ඨව කටයුතු කරමින්, ධාර්මිෂ්ඨව ආදායම් උපයන මාර්ගවල නොපසුබට වීරියෙන් යුතුව යෙදෙන කෙනා ධනවතෙක් වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි, ආලවකට තවත් ප්‍රශ්නයක් තිබ්බනේ. කීර්තියට පැමිණෙන්නේ කොහොමද කියලා. ආලවක ඇහුවනේ කොහොමද කීර්තිමත් කෙනෙක් වෙන්නේ? ඇයි ආලවක ඇතුළු පිරිසට බොහෝම නිග්‍රහයක්, නින්දාවක්, අපකීර්තියක් පැතිරිච්ච පිරිසක්. බුදුරජාණන් වහන්සේ වදාළ ආලවකට කීර්තියට පත්වෙන්න නම් සච්චේන කිත්තිං කප්පෝති, සත්‍යවාදී බව තුළමයි කිව කීර්තිය ලැබෙන. ඒ නිසා කීර්තිමත් පුද්ගලයෙක් බවට, සැබෑ ධර්මානුකූල කීර්තියක්, ගෞරවයක් ලැබෙනවනම් ඔහු තුළ තියෙන සත්‍යවාදී බව තුළමයි කීර්තියට පත්වෙන්. ඇයි පින්වතුනි, බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඇයි ඒකට හේතුව මිනී මැරුවත් බොරුවෙන් වහන්න පුළුවන්. නෑ මං මැරුවේ නෑ, මං හිටියෙත් නෑ කිය. බොරු සාක්ෂි දීලා දිවුරදී හොරකම් කරලා නෑ මං කරේ නෑමයි, මම නෙමෙයි කියලා අනුන් අල්ලන්න පුළුවන්. අන්න බොරු කියන කෙනාට හොරකමක් කරන්න ඔහු බය වෙන්නේ නෑ. වැරදි කාමසේවනයේ යෙදෙනව නෑ, මම කරේ නෑ, මම දන්නෙත් නෑ, මං හිටියෙත් නෑ කියලා දිවුර කියනවා. මේක බොරුවක් නෙමෙයි කිය බොරු කියනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය, මේ ඕනෑම පාපයක් කරලා මම නෙමෙයි කියලා අනුන් පාවලා දෙන්න පුළුවන්. ඒ නිසා බොරුවෙන් ජීවත් වෙන කෙනාට, බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. බලන්න කොයි තරම් ඇත්තද කියලා. පංච දුෂ්චරිතේම යෙදෙන කෙනා මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා බොරුවෙන් තමන් ඒක වහගන්න උත්සාහ කරනවා. හැබැයි ඒ කෙනා ගැන විශාල අපකීර්තියක් සමාජෙ පැතිරලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තමන් බොහෝම සීලවන්ත ජීවිතයක් ගත කරමින් ඇත්ත කියන කෙනෙක් බවට පත් වෙනවා නම් ඒ කෙනා අවංකවම යහපත් ජීවිතයක් ගත කරනවා. ඇත්ත කතා කරන කෙනෙක්. ඒ නිසානි බුදුරජාණන් වහන්සේ වදාළේ, මහණෙනි මේ දීර්ඝ සංසාර ගමන තුල අසංකීය හතරකුත් කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරාගෙන ආපු සංසාර ගමන තුල කවමදාවත් බොරුවක් කියලා නෑ කියව මේ සංසාරේ. පරම සත්‍යයක් අවබෝධ කරගන්න පෙරම් පුරාගෙනන උත්තමේ සංසාරි බොරු කියන්නේ නෑ. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතේ කවමදාවත් සංසාරික ජීවිතය තුළ පාරමී පුරන්න පටන් ගත්ත දවසේ ඉඳන් උන්වහන්සේ බොරුවක් කියලා නෑ කිය සංසාර ජීවිතය තුළ. ඒ නිසා සත්‍යවාදී බව තුලමයි කීවා කීර්තිය ලබන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ආලවකට කීර්තිය ප්‍රසිද්ධිය ලැබෙන මාර්ගය ගැන පෙන්නලා දුන්නා. ඊළඟට ආලවකට වමනාව තිබ්බා සැබෑ කල්යාණ මිත්‍රයන්, සැබෑ යහපත් මිත්‍රයන් ඇති කරගන්නේ කොහොමද? එතකොට අපිට පේනවා ආලවක ජීවත් වෙච්ච රටාව තුල තමන් ඇසුරු කරන තමන්ගේ පිරිස ගැන පවා තිබුණේ ඔහුන් සැබෑ මිතුරන් නෙමෙයි. බොහෝ වෙලාවට අපි දකිනවා දරුණු පුද්ගලයන් ජීවත් වෙන්නේ නිතර බයෙන්. තමන් ළඟ ඉන්න තමන්ගේ යාළු මිත්‍රයන් ගැන පවා ඔවුන් බියෙන් තැති ගන්නවා. ඔවුන් එකිනෙකා නිතර අව්‍යාවිද පරිහරණය කරමින් ජීවත් වෙනකොට බොහොම දරුණු අය ඔවුන් මරා ගන්න. ඔවුන් අතර ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ආලවකට අවශ්‍ය වුණා සැබෑ මිත්‍රයෙක් තෝරගන්නේ කොහොමද? සැබෑ මිතුරන් ඇති කරගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සැබෑම මිත්‍රයෙක් ඇති කරගන්න ආකාරය ගැන පෙන්නනවා. දදම් මිත්තානි ගන්ධති. පරිත්‍යාගශීලී කෙනාට, දන් දෙන කෙනාට, පින්තහම් වල යෙදෙන කෙනාට තමයි කිව්වා මිත්‍රයන් ඇති කරගන්න, මිතුරන් දිනා ගන්න පුළුවන්.
බලන්න බුදුරජාණන් වහන්සේ ආලවක අහන හැම ප්‍රශ්නයකටම කොයි තරම් ගැඹුරින් මේවා විස්තර කර ආලවක ජීවිතයට අහපු නැති උත්තර බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන්නේ. ආලවක කවදාවත් දැනගෙන හිටියේ නෑ මේ ප්‍රශ්නවලට මේ ආකාරයේ ධර්මානුකූල පිළිතුරු තියෙනවා කියලා. ඒ නිසා ආලවක බුදුරජාණන් වහන්සේගෙන් මෙහිම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. හැබැයි ආලවක කොච්චර බුද්ධිමත් කෙනෙක්ද? අන්තිමට අහපු ප්‍රශ්නේ තමයි අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චේන සෝචති. ශෝකයක් නැතුව මෙලවින් පරලොවට යන්නේ කොහොමද කියලා ඇහුවා. දුකක් නැතුව මෙලවින් පරලොවට යන ක්‍රමී බුදුරජාණන් වහන්සේ වදාලා සත්‍යවාදී බව, ඉන්ද්‍රිය දමනය, ධෛර්ය පරිත්‍යාගය කියන ගුණධර්ම හතරින් යුක්ත කෙනා, සද්ධාවන්ත කෙනා ශෝකයෙන් තොරව මෙලොවෙන් පරලොවට යනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දුන්නා. එතකොට අපිට පේනවා සත්‍යවාදී බව, ඉන්ද්‍රිය දමනය ඇත්ත කතා කරන කෙනා තමයි සීලවන්ත ජීවිතයක් ගත කරන කෙනා. ඊළඟට ඉන්ද්‍රිය දමනය කරනවා තමන්ගේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස කියන මේ පංචකාම අරමුණු තුලින් තමන්ගේ හිතට කෙලෙස් ඇති වෙන්න ඉඩ නොදී මේ ඉන්ද්‍රියන් දමනය කරලා හොඳ සිහියෙන් ඉන්න කෙනෙක්. ඊළඟට බොහොම ධෛර්යවන්ත කෙනෙක්. පරිත්‍යාගශීලී අතහැරීම පුරුදු කරන කෙනා මේ ගුණධර්ම හතරෙන් යුක්තව සද්ධාවන්තව ධර්මයේ දියුණු කරන කෙනා ශෝකයක් නැතුව මෙලොවින් පරලොවට යනවා කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා කියලා දුන්නට පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියලා ආලවකට කියන ආලවක ශෝකයෙන් තොරව මෙලොවින් පරලොවට යන්න පුළුවන් වෙනත් ක්‍රමයක් ගැන කවුරු හරි කෙනෙක් දන්නවනම් ඒ ඕනෑම මහාන බමුණන්ගෙන් ශ්‍රමණයන්ගෙන් අහලා දැනගන්න කීවා. මේක තමයි කිව්වා මෙලොවින් පරලොවට යන්න තියෙන ක්‍රමය. මෙහෙම කියනකොට ආලවක කියනවා අනේ ස්වාමීනි මම වෙන කාගෙන් නම් අහගන්නද? ඔබ වහන්සේ මේ කියපු දෙයින් මගේ හිත පැහැදුනා. මට මේ ගැන අවබෝධ වුණා. හරියට වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ. අන්ධකාරයේ හිටපු කෙනෙකුට ආලෝකයක් ඇති කරලා රූප පේන්න සැලැස්සුවා වගේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ ධර්මයන්ගේ ඇත්ත ස්වභාවය හෙළිදරව් කරලා දුන්නා. ඒ නිසා මං වෙන කාගෙන් නම් මේ ගැන අහන්නද? මට අවබෝධ වුණා, මට වැටහුණා. මම ගමක් ගානේ, නගරයක් ගානේ මේ පණවිඩේම අරගෙන යනවා කියලා ආලවක තමන්ට ඇතිවෙච්ච සතුටට ආලවක එළියට බැහැලා කෑ ගගහ සතුටින් ගමක් ගානේ, නගරයක් ගානේ කියා ඇවිද්දා. දුවදුවා ගියා. ඇයි උඹලා ඔය වගේ ජීවිත ගත කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ඔය පව්කම් කරන්නේ නැතුව ඕවා අතහැරලා ධර්මය අවබෝධ කරගනින්න. මටත් මේ ධර්මය හම්බුණා. මම ධර්මයේ වටහා ගත්තා. උඹලත් ඉක්මනටම මේ ධර්මයේ වටහා ගනින්න. අන්න බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා කිය කෑ ගගහ ගමක් ගානේ, නගරයක් ගානේ. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ තියෙන අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන ගුණය. බුදුරජාණන් වහන්සේ ඕනෙම දරුණු කෙනෙක් දමනය කරන්න දක්ෂයි. උන්වහන්සේට ක්‍රම 3ක් තියෙනවා. ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය, 이르දි ප්‍රාතිහාරය කියන මේ ඕනෙම ප්‍රාතිහාරයකින් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව දමනය කරනවා. මේ තරම් දරුණු කෙනෙක් හැටියට ජීවත් වෙච්ච මහා දරුණු අපරාධකාරී, මහා පව්කාරී, පංච දුෂ්චරිතයේ දෙන බොහොම දරුණු මිනිස්සෙක්, දරුණු පිරිසක් එක්ක එකතු වෙලා මේ අලව් නුවර මේ නගරයේම දරුණු කටයුතු වල යෙදමින් ඉන්න මහා දරුණු නායකයෙක් හැටියට හිටපු ආලවක කියන මේ ගෝත්‍රිකයා. එතකොට අපිට පේනවා ඌව හඳුන්වලා තියෙන ඒ කාලේ යක්ක කියන ගෝත්‍රිකෙක් නමෙන් වෙන්න පුළුවන්. ඔව් කරපු දරුණු කටයුතු නිසා. එතකොට මේ වගේ විදිහට තමයි ආලවක ඇතුළු පිරිසව මිනිස්සු අතර හඳුන්වලා තිබ්බේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ලංකාවට එනකොට ලංකාවෙත් හිටියා ගෝත්‍රිකයෝ, නාග ගෝත්‍රිකයෝ, යක්ෂ ගෝත්‍රිකයෝ, මෙවැනි දරුණු පිරිස් හිටියා. නාග ගෝත්‍රිකයෝ කියන්නේ මේ නයි නෙමෙයි. නාගයන් අදහාගෙන නාග ඔටුනු පළඳගෙන හිටපු මිනිස්සයන් කොටසක්. ඒ වගේ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ බොහොම දරුණු ගති ඇති, ඔවුන් යකුන් අදහමින් යක්කුන්ට බිලි පූජා පවත්වමින් හිටපු දරුණු පිරිසක්. ආලවක කියන්නේ එවැනි බොහෝම දරුණු යක්ෂයෙක් වගේ දරුණු කෙනෙක්. හැබැයි එවැනි දරුණු කෙනෙක්ව බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා දමනය කරගන්න. ආලවකට බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දුන්නා. ආලවක අහපු හැම ප්‍රශ්නයකටම බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් පිළිතුරු දුන්නා.
මේ දේශනාව අවසන් වෙනකොට ආලවක සෝතාපන්න ඵලයට පත් වුණා. ආලවක සෝතාපන්න ඵලයට පත් වෙලා ධර්මයේ වැටහුණාට පස්සේ ගමක් ගානේ නගරයක් ගානේ මේ ධර්මයේ පණවිඩේ කියමින් කෑග ගහ දිව්වා කියනවා සතුටට. බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ළඟ කොයි තරම් දරුණු කෙනෙක් වුණත් දමනය කර හැකි මහා ගුණයක් තියෙනවද? ඒ ආලවක ධර්මය අවබෝධ කරගෙන බොහෝම ධර්මානුකූල සීලවන්ත ජීවිතයක් ගත කරලා මරණයට පත් වෙලා මරණින් පස්සේ ආලවක කියන නමින්ම යක්ෂ සේනාධිපතින් වහන්සේ නමක් හැටියට දිව්‍ය ලෝකෙ ඉපදුණා. පින්වතුනි, ආටානාටිය සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා වෛශ්‍රවණ දෙවියන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ දරුණු අමනුස්සේ කරදර පීඩා කරොත් දෙවියන් සිහිපත් කරලා වෛශ්‍රවණ දෙවියන්ට දැනුම් දෙන්න කියනවා. දෙවියන් කියන දේ අහන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ අමනුස්යෝ කරදර බාධා කරනවා නම් මේ වෛශ්‍රවණ දෙවියන් යටතේ කටයුතු කරන යක්ෂ සෙම්පතිවරු ඉන්නවා. ඒ යක්ෂ සෙම්පතිවරු කියන්නේ යක්කු නෙමෙයි. යක්ෂයන්ට දඬුවම් කරන සෙම්පති දේවතාවරු. වැරදිකාරයන්ට දඬුවම් කරන නායක දේවතාවරු ඉන්නවා. ඒ අය ඒ දඬුවම් පමුණුවන්නේ වෛශ්‍රවණ දෙවියන්ගේ අනපරිදි. දෙවියන්ගේ ආවතේවකම් කරන, දෙවියන් යටතේ කටයුතු කරන අර අමනුස්්‍යයන් පාලනය කරන සේනාධිපති දේවතාවරු. අන්නේ දේවතාවරුන්ට හඬ නගා කතා කරලා කියනවා, අයං යක්කෝ ගන්හාති, මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයං යක්කෝ ආවිසති, මේ යක්ෂයෙක් මට ආවේශ වෙනවා. අයං යක්කෝ හේටේති, මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයං යක්කෝ විහේටේති, බලවත්ව පීඩා කරනවා. අයං යක්කෝ හිංසති, මේ යක්ෂයෙක් මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති, බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති, මේ යක්ෂයා මාව අතහැරලා යන්නේ මට වද දෙනවා කියලා හඬ ගාලා කෑ ගහලා කියනවා. කාටද කියන්නේ? අන්න වෛශ්‍රවණ දෙවියන් නම් ගණනාවක් කියනවා යක්ෂයන්ට දඬුවම් පමුණවන යක්ෂ සෙම්පති දේවතාවරුන්ගේ නම්. ඒ යටතේ තියෙනවා ඉන්ද්‍රෝ, සෝමෝ, වරුණෝ, බහරද්වාජෝ, චන්දනෝ, කාමසෙට්ටෝ, නින්නිගණ්ඩු, නිගණ්ඩුච, මේ වගේ නම් ගණනාවක් තියෙනවා. අන්න ඒ අතර තියෙනවා ආලවකෝ කියන නම. එතකොට ඔබ බලන්න ආටානාටිය සූත්‍රයේ තියෙනවා වෛශ්‍රවණ දෙවියන් යටතේ ඉන්න යක්ෂ සේනාධිපතිවරු දේවතාවෙක් හැටියට ආලවකෝ කියලා මේ සෝවාන් ඵලයට පත් වෙලා, හැබැයි බොහොම දරුණු ගති ඇති කෙනෙක් හැටියට ඉඳලා තමයි මරණයට පත් උනේ. ඒ නිසා තමයි ඒ වගේ දිව්‍ය ආත්මයක් ලැබුවත් ඉහළ සැප සම්පත් ඇති දේවතාවෙක් හැටියට උපදින්නේ නැතුව දිව්‍ය ලෝකේ වෛශ්‍රවණ දෙවියන් යටතේ අර හිතුවක්කාර වැරදි කරන යක්ෂයන්ට දඬුවම් කරන නායක සෙම්පති දේවතාවෙක් හැටියට ආලවක ඉපදුනේ. ඒ නිසා අද ආලවක කියන කෙනා දිව්‍ය ලෝකේ වෛශ්‍රවණ දෙවියන් යටතේ මේ චාතු මහරජික දෙව්ලොව ඉන්න යක්ෂ සෙම්පති දේවතාවෙක් හැටියටයි අද අපි හඳුන්වන්නේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ආලවක කියන්නේ අර අපි කියන මේ පෙරේතයෝ, මේ භූතයෝ, කුම්බාණ්ඩයෝ කියන මේ යක්කු ගණේ ඉන්න යක්ෂයෙක් කියලා. එවැනි යක්ෂයෙකුට තමයි බුදුරජාණන් වහන්සේ මේ දමනය කරලා මේ යකාට බණ කිව්වේ. මේ වගේ අදහසක් තමයි බොහෝ දෙනෙක් තුල තියෙන්නේ. නමුත් අපට මේ දේශනාව ගැන හොඳට අධ්‍යයනය කරගෙන මේ අටුවා ටීකා එක්ක මේ දේශනාව ගැන විස්තර ඇතුව අපි ඉගෙන ගන්නකොට අපට තේරෙනවා ආලවක කියන්නේ එදා බොහොම දරුණු විදිහේ කටයුතු වල යෙදිච්ච මනුස්ස ජීවිතයක් ගත කරපු දරුණු මිනිසෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගෙන සෝවාන් ඵලයට පත් වුණා. අද මරණයට පත් වෙලා දිව්‍ය ලෝකේ වෛශ්‍රවණ දෙවියන් යටතේ කටයුතු කරන යක්ෂ සේනාධිපති කියන ඒ තනතුරක් ඇති දේවතාවෙක් හැටියට ඉපදිලා දිව්‍ය ලෝකේ ඉන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකාවන්ට අමනුෂ්‍යයන් කරදර පීඩා කරනවා නම් ආලවක කියන යක්ෂ සේනාධිපතිවරුන්ටත් කතා කරලා කියනවා මට මෙහිම අමනුෂ්‍යෙක් කරදර කරනවා, ධර්මයේ හැසිරෙන්න මට බාධා කරනවා, මට හිරිහැර කරනවා, මාව බේරලා දෙන්න කියලා ආලවක යක්ෂ සේනාධිපතීන් වහන්සේටත් කතා කරලා කියනවා. එතකොට ඒ දෙවිවරු ඇවිල්ලා ඉදිරිපත් වෙලා ධර්මයේ හැසිරෙන කෙනාට හිරිහැර කරන අමනුෂ්‍යයාට දඬුවම් කරලා ආරක්ෂා කරලා දෙන බව ආටානාටිය සූත්‍ර දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. එහෙමනම් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තුල තියෙන මේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියන දරුණු පුද්ගලයන් දමනය කළ හැකි මහා ගුණය පිළිබඳව ආලවක සූත්‍ර දේශනාවෙන් අපිට මනාකොට පැහැදිලි වෙනවා.
අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ හිටපු අංගුලිමාල වගේ දරුණු මිනිමරුවන් ආලවක වගේ බොහොම දරුණු පුද්ගලයන් ඒ විතරක් නෙමෙයි තිරිසන් සතුන් අතර බොහොම දරුණු හස්තීන් පවා නාලාගිරි වගේ දරුණු ඇතුම් බුදුරජාණන් වහන්සේ දමනය කරලා තිරිසන් සතෙක් වුණත් බුදුරජාණන් වහන්සේ ඉදිරි දනගහලා උන්වහන්සේට වන්දනා කරලා දමනය වුණා. උන්වහන්සේ කොයි තරම් දමනය කළ හැකි අනුත්තරෝ පුරිස ධම්ම සාරථී ගුණයෙන් යුක්තද කියලා මේ දේශනාවලින් අපිට පේනවා. එහෙමනම් ඔබ හැම දෙනාම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ ගුණ ගැන හිතලා හිත පහදවා ගන්න. ආලවක වගේ කෙනෙකුටත් පුළුවන් වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න. ඇයි මට බැරි? අන්න ඒ දේ ඔබ ඔබෙන් අහන්න. ඔබත් උත්සාහය වීරිය ඇති කරගන්න. ආලවකට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරු ටික ඔබත් නුවණින් විමසලා ඒ ධර්මයේම අවබෝධ කරගෙන ඔබ හැම දිනාටත් ධර්මයේම දියුණු කරගන්න වාසනාව උදා වේවා.